රාජසේවා කොමිසම අන්තවාදී කොමිසමක්. පක්ෂග්‍රාහී කොමිතුමක්. ගජමිතුරන් දාගත්ත කොමිෂන් තියෙන්නේ. මේක ව්‍යාපාරිකයෝ දාගත්ත කොමිෂන. මේක ආයි මේ ලිහලා බලන්න දෙයක් නෑ මේක. මේක ලබ්බට තියපු අතම තමයි පුහුලට තියන්නේ. තිබුණු තැනට වඩා ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා සත්භාවයෙන් විශ්වාස කරපු පුද්ගලෙක් හැටියට දැන් මම කල්පනා කළා එන්නපොට හොඳ නෑ කෙල්ල ගෙට ගනු කියලා මහජනයාට කියන්න. Life Traveler පසුගිය අගෝස්තු මාසේ 5 වෙනිදා කරපු මහා මැතිවරණයනුත් පස්සේ අවුරුදු එකහමාරකට දෙකකට ආසන්න කාලයක් දෙකටම ගෙවිලා තිබෙනවා. පස්සේ ජනතාවට කරුණු පැහැදිලි කරන්න ප්‍රථම වතාවට දඹරාමිල හාමුදුරුවෝ හැටියට සහභාගී වෙන අවස්ථාව. ඔබ අහන්න පුළුවන් ඇයි පසුගිය දවස්වල අවුරුදු දෙකක් එකහමාරක් විතර එහෙම දකින්න හිටියේ නැත්තේ කියලා. සාමාන්‍යයෙන් පැවති මැතිවරණ දෙක ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් අපි කවුරුත් පිළිගන්නවා නෛතිකමය වශයෙන් බැලුවාම රජයක් විසින් එම මැතිවරණ දෙක ස්වාධීන මැතිවරණ කොමිසමක් යටතේ ඉතාමත්ම නිවැරදිව ඒ වගේම සාධාරණව සැසියට වැඩි ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ලංකා ඉතිහාසයේ පවත්වපු සාධාරණ මැතිවරණ කියලා කියන්න පුළුවන් මැතිවරණ දෙකක්. එතකොට මේ මැතිවරණ දෙකෙන් තමයි වර්තමාන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ එන්නෙත් පත් වෙන්නෙත් ජනතාව පත් කරගන්නෙත් ඒ අවස්ථාව පාවිච්චි කරලා ඒ සාධාරණ ප්‍රජාතාන්ත්‍රික පරිසරය නිදහස්කාමී පරිසරය පාවිච්චි කරලා ඒ වගේම අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා ආවෙත් මහජනයා පත් කරලා එව්වෙත් ඒ සාධාරණ පරිසරය පාවිච්චි කරලා ඒ පත්තුණු පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයාට සැලකිය යුතු කාලයක්. මොකද මහජනයා විසින් 3/2කට ආසන්න පාර්ලිමේන්තුවක් පත් කළා එක පැත්තකට. ඒ වගේම ජනාධිපතිවරයාට 60 ඉක්මවන ප්‍රතිශතයකින් ඔහුව බලයට පත් කළා. ඒක නිසා සාධාරණ කාලයක් මහජනතාව ලැබූ විශ්වාසය ඉටු කරන්නට එම ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ලබා දිය යුතුය කියන විශ්වාසය මා තුළ තිබුණේ. ඒක නිසා ඒ දුන්නු සෞභාග්‍යයේ දැක්මට අදාළ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියපු දේවල් ඉටු කරන්නට සාධාරණ කාලයක් පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයාට දෙන්නත් ඕනේ. ඒ වගේම ජනතාවගේම ප්‍රාර්ථනාවන් ඉටු වේවි කියන ඒ සිහිනය ඒ ප්‍රාර්ථනාවට ඉටු කරගන්න සෑහෙන කාලයක් දෙන්න ඕනේ කියලා. මීට පෙර යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 ආපු වෙලාවේ ජනාධිපතිවරයා සහ අගෝස්තු 17 පාර්ලිමේන්තුව ඇවිල්ලා වැඩි දවසක් ගියේ නෑ. ඊට පහුවදා ඉඳන්ම ඊට පෙර තිබුණු ආණ්ඩුව විපක්ෂයට ගියාම ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පරාජයට පත් කළ මේ රටේ ජනතාව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙක්ව පාර්ලිමේන්තු මේ මහා ජනාධිපතිවරණයකින් පරාද කරපු අවස්ථාව 78 අවස්ථාව අනුව එයා තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා. එයා පරාජ කළා සහ ඒ වගේම ආණ්ඩුව පරාද වුණාට පස්සේ ඊට පහුවදා ඉඳන්ම වගේ රටේ කැරලි කෝලහල ඇති කරන්න පටන් ගත්තා. යහපාලන ජනාධිපතිවරයාට එරෙහිවත් ඒ වගේම යහපාලන ආණ්ඩුවට එරෙහිවත්. ඒ කියන්නේ හුස්මක් ගන්න දුන්නේ නැහැ. මම හිතන ඕන කෙනෙක් දන්නවා වෘත්තීය සමිති මුවාවෙන් විවිධ විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට ඒ වගේම දුම්රිය සේවක සමිති සමාගම් හැටියට ප්‍රවාහන වලට අදාළ ඒවා තවත් විදුලි බල මණ්ඩලයට අදාළ ආදි වශයෙන් විවිධ අය ඊට අමතරව ශිෂ්‍ය මේවා හැටියට විවිධ අය විරෝධතා දක්වලා මුළු රටම විරෝධතා මඩලක් බවට පත් කළා. ඒ නිසා මිනිස්සු සමහරලාට ආණ්ඩුවෙන් ඒ වෙලාවේ ඉල්ලන්න පටන් ගත්තා මේ මොකද්ද මේ විකාරය මේ පාරක බැහැලා යන්න නෑ මේ වැඩක් කරගන්න බෑ හැම වෙලාවෙම මහපාර බ්ලොක් වෙලා ආදි වශයෙන් කියලා. ඒ තරමටම මම දන්නේ මම හිතන්නේ 300 පැනලා ওই කාලය තුල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරපුවා. එසේ මෙසේ වනේ මුළු රටම අඩපණ කරපුවා. එහෙම තමයි තිබුණු ආදර්ශය. නමුත් අපි එහෙම කරන්න යන්නේ නැහැ. අපි එහෙම කරන්න ගියේ නැහැ.
අපේ යුතුයකමක්, අපේ වගකීමක්, අපි දේශපාලනයට අදාළව අදහස් දක්වන්නේ පුද්ගලික කාරණා පදනම් කරගෙන නොවන නිසා. අපි රට ගැන හිතලා තමයි අපි හැම තීන්දුවක්ම, අපි කියන හැම එකක්ම, අපේ මැදිහත් වීමක්ම, අපි සම්බන්ධ වෙන එකක් හැම එකක්ම අපි කරන්නේ. අපි පාරට බහැලා ඒ විදිහට කෑ ගහලා රට කකුලින් ඇදලා පල්ලෙහාට ඇදලා කරන්න යන ඇයට නොකරන්න ඉඩ දෙන තත්යකට ඇති කිරීමට අපි කිසිසේත්ම කැමති නොවෙච්ච නිසා තමයි අපි අවුරුදු 1.5 2කට ආසන්න කාලයක් යම් කිසි විදිහට නිරීක්ෂණ මට්ටමින් මොන යකාටද මේ එන්නේ, මොකාටද මේ එන්නේ කියන එක බලමින් අපි හිටියේ. අපි විශ්වාස කළා කොහොමත් ජනාධිපතිවරණයේදීත් අපි කිව්වා පාරට බහැලා ආ වේදිකාවල, ඒ වගේම මහමැතිවරණයේදීත් අපි පැහැදිලිවම කිව්වා මේ ගොල්ලන්ට කරන්න පුළුවන් කෙමනක් නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ අසමත් එක්කෙනෙක් කියලා. ඔහුට රාජ්‍ය නායකත්වයක් දරන්නට, රටක පුරවැසියන්ගේ භාරකාරත්වය දෙන්න, පාලන තන්ත්‍රය හොබවන්න කිසිම හැකියාවක්, ශක්්‍යතාවයක් නැහැ කියන එක පුන කිව්වා. ඒවා කියන්න ගිහිල්ලා අපි ලොයි අපහාස වලට සහ හැල්ලුවට තර්ජනවට ලක්වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම අපි මහජනයාට මේක කිව්වා, කෙල්ල මෝලෙන් ඇනලා කිව්වා. ඒ වගේම පාර්ලිමේන්තුවට අදාළවත් මැතිවරණ වෙලාවෙදිත් මේ නාම ලේඛනවල ඉන්න අය හා මේ ඉන්න හදන අය, විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු, ඔහු ඇතුළු ඒ ඔය කණ්ඩායම් පිළිබඳව අපි කිව්වා මේක ඔබලා බලන්න දෙයක් නැහැ. මේක ආයි මේ ලිහලා බලන්න දෙයක් නැහැ මේක. මේක ලබ්බට තියපු අතම තමයි පුහුලට තියන්නේ. ඒකේ දෙකක් නැහැ. ඒ නිසා රැවටෙන්න එපා. කියන්න පුළුවන් හැම වේදිකාවකම අපි කිව්වා. ඒක එකතුම් රටේ දේශපාලනයට අදාළ මැද නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, අන්තර් සාමයික සහජීවනයේ සම්බන්ධව, සහජීවනයේ සම්බන්ධ සිලියේෂන් වලට අදාළ ඒවා, සංහිඳියාවට අදාළ ඒවා, අන්තර්ජාතික වශයෙන් අපේ මිත්‍රත්වයේ රටවල් සම්බන්ධ කරන ගනුදෙනු වලට අදාළ කාරණය, ආර්ථිකයට සම්බන්ධ වෙන දේ, මානව හිමිකම් සම්බන්ධව වෙන දේ, ඕගොල්ලන්ට ලියන්න කියන්න මාධ්‍ය භාවිතයට අදාළ වෙන දේවල් ගැන ඒගොල්ලන්ගේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත්ත අපි ඒවා තීරු කියා දුන්නා. එකින් එක කියා දුන්නා. නමුත් ඒක මහජනයා ඇහුම්කන් දුන්නේ නැහැ. මහජනයා වෙනුවට වෙන ගමනක් ගියා. මහජනයාට ඒ අපි කියන දේ අහන්නට සලස්සන් නැති වෙන විදිහට කල්ලි කණ්ඩායම් සහ ඇතම් මාධ්‍ය ආයතනත් මැදිහත් වුණා. ඒකත් එහෙමත් වුණා. එහෙමත් වෙලා කොහොම හරි ඔය අසත්‍ය කතා, බිල්ලෝ, ඒ වගේම සිදු නොවන ඒවා සිදු වෙනවා කියා උපකල්පනය කොට ඇත්ත නැත්ත කළා ආගම හා ජාතිය හා ප්‍රාදේශීයකම් හා විවිධකම් සේරම බෙදන්නට ඕන විදිහට පාවිච්චි කරලා රට සම්පූර්ණම එකම කැඳ හැලියක් බවට පත් කළා තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙව්වේ. ඔය සෞභාග්‍ය දැක්ම හරි මොකක් හරි කියාගෙන එකක් ආපු කොම කළේ එහෙමයි. ඒක ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ඒක ජයග්‍රහණය කළා කියන්නේ එම ඔවුන්ගේ අරමුණ ඊට උනා මහජනයා මගින් කරගන්න පුළුවන් වුණා. හැබැයි හැබැයි අභිලාෂයන් කරගන්න බෑ කියන එක අපි කල් තියා කිව්වා. ඒ නිසා එනකොට හොඳ නෑ කෙල්ල ගෙට ගන්නු කියන එක පව අපි කාලේ කිව්වා. නමුත් මහජනයාට ඇහුම්කන් දුන්නේ නෑ. ඒ වගේම ඇහුම්කන් දෙන්න දුන්නෙත් නෑ. ඒ නිසාම රටේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම සෑහෙන ප්‍රමාණයක් මේ රට ගැන නොසිතා මේ පුද්ගල කේන්ද්‍රීයව තිබුණු ප්‍රේම පදනම් කරගෙන, බැඳීම් පදනම් කරගෙන, එහෙම නැත්නම් ලාභ සත්කාර වෙන දේවල් පදනම් කරගෙන සම්පූර්ණයෙන්ම මහජනයාගේ මොළය වෙන පැත්තකට හැරෙව්වා. සිහින මැව්වා. වෙන කතා කිව්වා. යහපාලන ආණ්ඩුව කරගෙන ගිය යහපත් කරුණු හැම එකක්ම වෙන විදිහට අර්ථ නිරූපණය කරමින් හඳුන්වලා දෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි ඒ தත්ත්වය ඇති වෙලා මේ බාලන බලයට වුන් ආවේ. දැන් අද සෞභාග්‍යයේ දැක්ම ඔබේ අතේ තියෙනවා. මම රටේ ජනතාවගෙන් ඉල්ලනවා 69 ලක්ෂයෙන් සෞභාග්‍යයේ දැක්මේ පළවෙනි පිටුවේ ඉඳලා සෞභාග්‍යයේ දැක්ම කියන මාතෘකාව ඉඳලා ඒ පොතේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාතෘකාවේ සෞභාග්‍ය කියන එකේ ඉඳලා දැක්ම කියන එක දක්වා විස්තර කරන්න පළවෙනි පිටුවේ ඉඳන් බලන්න ආපස්සට. ඒ වගේම දෙවෙනි පිටුවට යන්න. ඒකේ කියපු දේවල් බලන්න. තුන්වෙනි පිටුවට යන්න. හතරවෙනි පිටුවට යන්න. ඔහොම මුළු අන්තිම පිටු ටික දක්වා යන්න. අද එදා කිව්ව දේයි අද කරන දේයි අතර තත්ත්වය කොහොමද කියලා. ඔබ කරනවා යයි විශ්වාස කළ සෞභාග්‍යයේ දැක්ම පදනම් කරගෙන දැකලා නම් ඡන්දේ දුන්නේ මේගොල්ලන්ට. ඒ අනුව නම් මොවුන්න බලයට පත් කළේ. අද ඔබ හොඳට බිම උලාගෙන, මූණත් හොඳට උලාගෙන, ඇස් දෙක ලොකු කළා, ඇඳුම් ඇඳගෙන හරි නැතු හරි ප්‍රශ්නයක් නැහැ. ආපස්සේ හැරලා බලන්න කොහොමද වැඩේ කියලා. යන්නේ මොන පැත්තටද කියලා.
කොහොමද දැන් යන්නේ යස රඟට අපූර්වට ඔබ හිතූ දේවල් ඒ විදිහට වෙනවාද කියලා. 100%ක්ම. තව ඊට එහා ඉලක්කමක් තියෙනවා නම් ඒක ගලපන්න පුළුවන් උදාහරණයක් ගන්න. සෞභාග්‍යයේ දැක්මට 100%ක්ම ප්‍රතිවිරුද්ධ දිශාවකට තමයි අද සමාජ ආර්ථික දේශපාලනික ජාත්‍යන්තර මානව හිමිකම් මාධ්‍ය නිදහස ඇතුළු කොට ඇති ඔවුන්ගේ පුද්ගලික ජීවිත සම්බන්ධව දැක්මවල් උදාහරණවල් අද අපිට සපයමින් තියෙනවා. අනිත් පැත්තට හරවන ගමනක් අද ඔවුන් යමින් තිබෙනවා. ඉතින් ඒක නිසා අපි දුන්නු කාලය අර විවේකයේ ඉන්ටර්වල් එක දැන් අවසන්. ඒ නිසා දැන් පුරවැසියන් හැටියට විශේෂයෙන් වගකිය යුතු පුරවැසියන් හැටියට අර මැතිවරණ දෙකේදීම රට තිබුණු තැනට වඩා ඉදිරියට ගෙන යන්න ඕනෑ කියලා සත්භාවයෙන් විශ්වාස කරපු පුද්ගලෙක් හැටියට දැන් මම කල්පනා කළා එන්නපොට හොඳ නැහැ කෙල්ල ගෙට ගනු කියලා මහජනයට කියන්නේ. දැන් ඒකට කාලෝ අයන්තේ නියම කාලය දැන් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා රටේ ජනතාවට කියන්නේ වැඩිහිටි ඒ වගේම තරුණ ශිෂ්‍ය කම්කරු පූජ්‍ය පූජක ඇතුළු සකල විද මේ රටට ආදරය කරන සැබෑ දේශමාමක ජනයාට දැන් කාරණා ටික නැවත වතාවක් කියා දෙන්න වෙලා තිබෙනවාය පහදන්න ඕනයි කියන එක ස්ථාවරයට දැන් අපි ඇහිලා තිබෙනවා. ඉතින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මාදුළුවාවේ සෝබිත ගෞරවනීය ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ හාමුදුරුවෝ ආරම්භ කළේ සත්භාවයෙන් සත පහක දෙයක් බලාපොරොත්තු නොවේ. මාතෘ භූමිය ඉදිරියට ගෙන යන්න ඕනෑ කියන අදහසින්. දැන් අද අපිට සිද්ධ වෙලා තිබෙනවා ඒ උන්වහන්සේගෙන් ගිලිහුණු ඒ කියන්නේ ජීවිතයේ උන්වහන්සේ අපවත් වීම නිසා ගිලිහිලා තිබෙච්ච එම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සංවිධානයක් හැටියට ඉස්සරහට පවත්වාගෙන යන්නත් ඒ වගේම එහි අභිලාෂයන් මේ පොළොවේ සැබවින්ම හිටවන්නට අවශ්‍ය කරන මැදිහත් වීම කළ යුතුය කියන ස්ථාවරය. ඉතින් ඒක අපි දැන් ආරම්භ කරනවා අද ඉඳලා විශේෂයෙන්ම දඹරාමිල හිමියන් හැටියට මම මැදිහත් වෙනවා දිගටම ඒ අපේ తాවකාලිකව අපි කොමාවක් දාලා නතර කරලා තිබුණු තැනේ සිට නැවත අපි ස්ටාර්ට් කරනවා මාතෘ භූමියට සැබෑ නිදහස අත්පත් කර දීමේ අරගලයට අවශ්‍ය කරන උපරිම මැදිහත් වීම අපි සිද්ධ කරන්න කල්පනා කරලා තියෙන්නේ. ඒක තමයි අද මම මේ පසුබිම කිව්වේ නැත්තම් ඔබ අහනවා මොකද මේ දැන් කාලයක් නැතුව ඉඳලා ආදි වශයෙන් කියලා. ඒක තමයි වෙන හේතුවක් කිසිවක් නැහැ. සමහරව හිතන්න පුළුවන් මේ තර්ජන කිරීම නිසා කියලා. දැන් ඒක නම් හැබැයි දැන් ඇත්තක් වෙන්නත් පුළුවන් හිතනවා විජේදාස රාජපක්ෂ මහත්තයාට කරලා තියෙන දේ අරන් බලුවා. නමුත් මට එහෙම කතන්දරයක් ඇත්තටම උනේ නැහැ. තවම ඒ වගේම සමහරව හිතනවා වෙන කාරණා කියලා. නමුත් එකක් නෙමෙයි මේක තමයි කාරණා. ඒ නිසා අද සිට අපි මාතෘ භූමියට කළ හැකි කළ යුතු යුතුයකම ඉෂ්ට කරන්න සැදී පැහැදී ඉන්නවා. දැන් බලන්න අපේ රට එනකොටම සෞභාග්‍යයේ දැක්ම කිව්වද 20 වෙනි සංශෝධනයක් ගේනවා කියලා. ඒකේ කිව්වද මානව හිමිකම් නඩු දාන්න තියෙන එක ජනාධිපතිවරයාට මූලික අයිතිවාසිකම් නඩු දාන්න තියෙන එක ඉවත් කරනවා මං ආපු ගමන් කියලා. ඒ නිසා මට ඒකට ඡන්දෙ දෙන්න කියලා කිව්වද? මට මුක්තිය දෙන්න තියෙන එක අහෝසි කරන්නේ නැහැ. ඒක මට ඕනෑ කියන එක කියන්න දෙය ආවේ. එයා එහෙම කිව්වද? ඒ වගේම දැන් මේ පෝට් සිටියට අදාළ කාරණා මැදිහත් වීමේදී බලන්න සම්පූර්ණයෙන්ම 20ට අදාළ කාරණා ඔහු මැදිහත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පනත පෝට් සිටියට අදාළ කොමිසමට අදාළ පනතට හරිනම් දින 14ක් මහජනයට අදහස් දක්වන්න තිබුණා. යහපාලන ආණ්ඩු කාලේ 19 වෙනි සංශෝධනයෙන් ඒක ගෙනල්ලා තිබුණා. මහජනයට නිසි සාධාරණ කාලයක් දෙන්න ඕනේ කියලා පනතක් පාර්ලිමේන්තුවට ගේනවා නම් එහෙම ඒකට එරෙහිව ආණ්ඩුකම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තියෙන ඉඩ. දැන් ඒක මොකද කළේ 20න් ඒක 7ට ගෙනාවා. 7ට ගෙනල්ලා ඒ විතරක් නෙමෙයි නිවාඩු කාල ගණනාවක් ඇල්ලුවා ඒකට. දවස් ගණනාවක් නිවාඩු එක දවසයි තිබුණේ මහජනයට යන්න. ඒ අවස්ථාව පාවිච්චි කළා තමයි මේ සංශෝධන මේ ස්පෙස්ටන් වලට ගියේ පුදුම දක්ෂතාවයක් ඒක පෙන්වුවේ. ඇත්තටම කියනවා නම් එහෙම වෙලක් දැන් 20 ගාණක් විතර ඉදිරිපත් කළා. මම අද ඉඳලා ඒවා විමසීමකට ලක් කරනවා. එතකොට එතනත් ජනාධිපති 20 බලපෑම තමයි ඇති කළේ. 20 බලපෑම තමයි ඇති කරලා තියෙන්නේ. මුළු බලයම තමන්ගේ අතට සම්පූර්ණයෙන් ගත්තා. කොමිෂන් සභාව ටික බලන්න නිදහසේ තිබිච්ච කොමිෂන් සභාව මම දැන් මොහොතකට කලින් කිව්වා මේ ලෝකේ ඕනම මිනිහෙක් පිළිගන්නවා 2010 මේ ගෝඨාභය වෙනුවෙන් තිබු ජනාධිපතිවරණයත් අගෝස්තු මාසේ 5 වෙනිදා තිබිච්ච මහමැතිවරණයත් දෙකම තිබ්බේ සාධාරණව කියලා අපි ඕන කෙනෙක් පිළිගන්නවා. ඒ කියන්නේ සාධාරණ මැතිවරණ කොමිසම කියන එක තුලින් තමයි එක කළේ. ඒකේ ආණ්ඩුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියලා එයාටත් සෙල්ලම් දාන්න පුළුවන් වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහේ කියලා එයාටත් සෙල්ලම් දාන්න පුළුවන් වුණේ නැහැ.
ඒක ගේන්න මැදිහත් වුණු අපි ශ්‍රී සංවිධානය හැටියට අපිටත් ඔහොම හිටු කියලා තමයි කියලා තිබුණේ. ආයි රූලක් ගහලා තිබුණා මේක ඛණ්ඩනය කරන්න බෑ කියලා සුනන්ද දේශප්‍රිය කෙලින්ම මේ කිව්වා. මෙයා මැතිවරණ කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රිය මැතිතුමා. ඒ තරම් එතුමාට හයිය ආවා. මොකද මේ දඩින් පල්ලෙහා නෙමෙයි වෙඩි තියන්න ඕනේ කෙලින්ම ඔළුවටම තියන්න කියලා කිව්වේ. ඒ බලය දින ඒක තමයි බලය. එහෙම තියන්න කියන එක නෙමෙයි අපි කියන්නේ. නමුත් එවැනි බලයක් පව ඔහුට දුන්නා. ඒ කියන්නේ මේක හරියට තියපන් කියලා මැතිවරණේ. ඒ මොකද අපි යන්න ඕනේ දියුණු රාජ්‍යයකට. අපි යන්න ඕනේ අලුත් ශිෂ්ටාචාරයකට යන්න ඕනේ. ඒ නිසා මේ පාලනකට අදාළ පාලකයන් තෝරා ගැනීම අතිශය 100%ම සාධාරණ වූ පරිසරයක සමාන සටන් බිමක ඒක කෙරෙන්න ඕනේ කියන තැන තිබුණා. එහෙම තමයි ලෝකේ යන්න ඕනේ ඉස්සරහට. අපි ඒක කළා. ඒකෙන් අපිට පාඩුයි. අපිට හරි ලේසි ඇත්තටම ගත්ත බලය 2015 තවදුරටත් ඉස්සරහට යන්න තිබුණා මැතිවරණ නීති නොතකා ඕනනම් සම්පූර්ණ බඩු බෙදලා සල්ලි බෙදලා ඔරලෝසු බෙදලා ටකරම් බෙදලා සල්ලි දීලා බය කළා පොලිස් නිලධාරියෙක් හිට මෙහෙට මාරු කළා පොලිසි මාරු කළා ඡන්ද පෙට්ටි උස්සලා ඒ තව ඕනනම් ඩිජිටල් වැඩ ඕනනම් ජිල්මාට් වැඩ වලින් මොනවා ඒ ඔක්කොම කරන්න තිබුණා. නමුත් ඒ කිසි දෙයක් කරන්න ගියේ නෑ. ඇයි? නිදහස් පොලිසියක්. පොලිස් සේවා කොමිසම. අද පොලිසිය එහෙට මාරු කරනවා මෙහෙට මාරු කරනවා. මේ කසිප්පු පෙරන්න දෙන්නේ නෑ මේ මිනිස්සයා හිටියොත් මට ඒ කියලා ඇමතිවරු කෙලින්ම පොලිස් ඇමතිට ලියුම් ඉල්ලලා තමයි සමහර ඇමතිවරුන්ව මාරු කරන්නේ. කසිප්පු පෙරන්න ඉඩ දෙන්නේ නෑ මෙයා කියලා. සොයන් රැකිය හැටියට කසිප්පු පෙරන්නේ මගේ පැත්තේ ඡන්දදායකයෝ. ඒ පැත්තේ ඡන්දදායකයන්ගෙත් මූණ දෙලි ගන්නවා. එහෙම කළා තමයි සමහර අයව මාරු කරන්නේ. ඒ නිසා ස්වාධීන පොලිස් කොමිසම මොනවාක්වත් අද නෑ. එදා ඒව ඔක්කොම තිබුණා. අඩුපාඩු දශමයක දෙකක් තියෙන්න පුළුවන්. මොකද ඕන එකට කන්වර්ට් වෙන්න සැලකිය යුතු කාලයක් යනවා. අශිෂ්ට තැනකින් ශිෂ්ටත්වයට ගේනකොට ටිකක් අමාරුයි. ඒකෙන්ද පොඩි කාලයක් ඒකට ගන්න. නමුත් ඒවට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාවලිය අරන් තිබුණේ. ඒතකොට ඒ කොමිෂන් තිබුණා. අද මුදල් කොමිසම ඇරුණාම මම නිකම් සාමාන්‍ය හොයලා බැලුවාම අනික සියලුම කොමිෂන් ගන්න දෙයක් නැහැ. ඒවයින් සාධාරණේෂ්ඨ බලාපොරොත්තු වෙන්න බෑ. මැතිවරණ කොමිසමේ ඉන්නේ හෙන්චයියේ. පොලිස් කොමිසමේ ඉන්නේ ඊට හපන්. අධිකරණ කොමිසම ඊට හපන්. ඒවා සත්ත පහකට විශ්වාස කරන්න පුළුවන්. මොකද්ද මානව හිමිකම් කොමිසම ගන්නම දෙයක් නැහැ. සාධාරණ ඉෂ්ට කරගන්න මොනවත් බෑ. එතකොට අරාජික රාජ්‍යයක්. ඒක තමයි අර පේන්නේ ජීනිවා කොමිසමෙන් දුන්නේ කැරකෙන්න ශ්‍රී ලංකාවට. ඇත්තටම ඒකෙදි මේ රටේ ශ්‍රී ලංකා ජනතාවට නෙමෙයිනේ ප්‍රහාර එල්ල කළේ. ඒකේ තියෙන 85%ක්ම තියෙන්නේ 20 වෙනි සංශෝධනයේ සම්මත වුණාට පස්සේ කරපුවා. ගෝඨාභය රාජපක්ෂගේ විකාර වැඩහින්දා. ඒ කියන්නේ අශිෂ්ට අශ්ලීල වැඩහින්දා. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපාමින් කටයුතු කරා. මිලිටරිකරණ ක්‍රියාවලිය ඔහුගේ ක්‍රියාවලිය. ඒ ආයතන වලට ප්‍රධානීන් පත් කළේ ඉස්සෙල්ලා ව්‍යවස්ථාදායක සභාව. ඒ යහපාලනයෙන් ඒවා ගෙනල්ලා තිබුණ 19 වෙනි සංශෝධනයෙන්. ඒක සම්පූර්ණ කළුවා. දැන් Tamanට ඕන ඕනේ තමයි කියන්නේ. දැන් තියෙන කොමිෂන් ඇති 7-5කට වැඩක් නැහැ. මං හිතන්නේ නිකන් ඒකක් අබ්බොන්න යන්න හොඳ නැහැ ඒකට. ඇති වැඩක් ඇති එකක් නෙමෙයි ඒක. ඒ වගේ සම්පූර්ණම කන පිට හරවලා තියෙන්නේ. ඒ නිසා අද අරාජික වෙලා. ඒක රිසල්ට් එක තමයි ජීනිවා කොමිසමෙන් පෙන්නන්නේ. මං හිතනවා මේක සමාජයේ තාරිත් තාම දන්නේ නැහැ මේකේ ප්‍රතිඵලයේ අති භයානක ප්‍රතිඵල එන්නේ. එන්නේ මැද මුලට නෙමෙයි. එන්නේ ගෝඨාභයට නෙමෙයි එන්නේ. එන්නේ මේ රටේ අහිංසක දුප්පත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට. සම්බාධක බහුපාර්ශ්වීය හෝ ඒකපාර්ශ්වීය රටවල් දැම්මොත් එහෙම මේ කරුණ පදනම් කරගෙන එතෙන් තමයි එන්නේ. ඒක අනිවාර්යෙන් වෙනවා. වෙනස් කරගත්තේ නැත්තම් එතෙන්ට ආවොත් එහෙම අපි ඔක්කොම දුක් විඳින්න ඕන. මොකද අපිට අද මේ ස්වයං පෝෂිත ආර්ථිකයක් අරක කමු මේක කමු අපි බහදාගෙන කමු කියන පට්ට බුරු. එහෙම කරන්න බෑ. පුළුවන් සමහර භාණ්ඩ කීපයකට. ඔන්නම් හාල් වලින් ස්වයං පෝෂිත වෙන්න පුළුවන්. එන්න එළවලු ටික ඔන්න හදා ගන්න පුළුවන් මේ. එළවලුයි හාලුයි කකා හිටපන්කෝ. ඒකද අද මිනිස්සුන්ගේ අවශ්‍යතාව එච්චරද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව අසීමිතයි. විවිධ අභිලාෂයන් මිනිස්සු අද ඉන්නේ ගෝලීකරණ ලෝකයක් තුළ. සමාජ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට අනිවාර්යෙන් ලෝකේ රාජ්‍යයන් එක ගනුදෙනු කරන්න ඕන. එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් ඕනේ. විශේෂයෙන්ම ඉම්පෝර්ට් ඕනේ අපේ රටට. විවිධ දේවල් ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගන්නකොට මිත්‍රපාක්ෂිකකම් තියෙන්න ඕනේ. රටවල් එක ගනුදෙනු කරලා තියෙන්න ඕනේ යාළුවෝ හැටියට. ඒ නිසා නොබැඳි ලයින් එක අල්ලලාගෙන ඉන්නේ හිටියේ ඒකයි අපි. අපි ඉන්න ඕනේ ඒකේ. අපි මේ පුංචි දූපතක්. මහා ශිල්ප දක්වන්න බෑ කාලතුවක්වත් 60 ගණන් වල ගෙනාපු කාලතුවක්කු තියෙන්නේ. සුද්දාගෙන් ගෙනාපු. එහෙම එකක් යුද බලයක් හරිය මොනවක් අපිට නැහැ. ඒක අපිත් භූගෝලීය විදිහට පොඩි තැනක් පොඩි රටක්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රාජ්‍යයන් එක ගනුදෙනු කරන්න ඕනේ. විදේශ සම්බන්ධකම් ශක්තිමත්වම තියාගන්න ඕනේ. උපායශීලී වෙන්න ඕනේ. උපක්‍රමශීලී වෙන්න ඕනේ. රෙද්ද උස්සලා හිටන් සරම උස්සලා හයිරංකාරකම් දාලා හරියන්නේ නැහැ. අන්තිමට අරාබියත් තරහයි, අප්‍රිකාවත් තරහයි, යුරෝපෙත් තරහයි, එහා පැත්තේ ඉන්දියාවත් තරහයි. නේපාලෙත් තරහයි බුදුන් වැඩි දේශේ. එක්කෝ ඡන්දේ විරුද්ධව දුන්නා. එක්කෝ දෙන්නේ නැතුව හිටියා. දෙකම එකයි. එතකොට එතෙන්ට අද පත් කරලා තියෙනවා. අන්ත පරාජයකට ලක් කළා මානව හිමිකම් කොමිසමේදී අපිව.
එවැනි දේවල් කළේ ඔක්කොම මොකද අර 20 වෙනි සංශෝධනය තමන් ඒකාධිපතියෙක් හැටියට සම්පූර්ණ බලතල ටික එකතු කරගත්තා. ඕවා එකක්වත් සෞභාග්‍ය දැක්පේ නැහැ. සෞභාග්‍ය දැක්මේ නැහැ. අද ඩොලර් නැහැ. මිත්‍ර රටවල් උදව් කරන්නේ නැහැ. ආධාර දෙන්නේ නැහැ. අපි ඔය ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහාටම දාලා තිනවා දැන් ඔක්කොම. ණය ගන්න බෑ. ණය ගන්න ඕන රටවල්. යම් අර්ථදායී වැඩවලට. රිසල්ට් ප්‍රතිඵල එනේවට ගන්න ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අද ඒක බෑ ගන්න. කොමන් ලිස්ට් කරලා තියෙන ශ්‍රී ලංකාව. මං හිතන හෙට අනිද්ද වෙනකොට ලංකාව අසමත් මොකද්ද ගනුදෙනු කළ හැකි නොහැකි බංකොලොත් රාජ්‍යයක් කියන එකට නම් කරා. ඒතර කවුද මැදමුල්ලෙන් ඇහිල්ලා අපිට උදව් කරනවද? නෑ. ඒවා මොනවක් වෙන්නේ නැහැ. ඔක්කොම අපි දුක් විඳින්න ඕනේ. ඒ නිසා ඒ ඔක්කොම කලේ අර 20 වෙනි සංශෝධනයෙන් එකතු කරගත්ත වැඩසටහන් එක්ක. රාජ්‍ය නිලධාරීන් අද කිසි කෙනෙක් මං හිතන්නේ සතුටින් ඉන්නවා කියලා. ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. රැකියාව කරන එකට අදාළව සතුටක් නැහැ. එහෙන් ඕඩර් එනවා, මෙහෙන් ඕඩර් එනවා, අර බලපෑම කරනවා. ඇයි රාජ්‍ය සේවා කොමිසමක් නැහැ. රාජ්‍ය සේවා කොමිසම අන්තවාදී කොමිසමක්. පක්ෂග්‍රාහී කොමිතුමක්. ගජ මිතුරන් දාගත්ත කොමිෂන් තියෙන්නේ. මේක ව්‍යාපාරිකයෝ දාගත්ත කොමිෂන. ඒකේ ව්‍යාපාරිකයෝ තමයි සමාජිකයෝ. මේ වගේ වගක් නැති හත්තිලා උදාගෙන තියෙන්නේ. ඒ නිසා මොකද රාජ්‍ය නිලධාරීන්ට උඩින් හමුදාකාරයෝ දාලා. හමුදා නිලධාරී. යුද්ධෙට ඕකේ. යුද්ධ කිරීම අතින් ඒගොල්ලෝ ඉතාමත්ම විශිෂ්ට කාර්යභාරයෙන් කරපු අය ඉන්නවා ඒ අතර. ඒක එනගීමක් සමාජය තුළ තියෙනවා. ඒ මිනිසුන්ගේ මූණෙත් දෙලි ගෑවා. ඒ මිනිසුන්ගන් නැති යංගේ තත්ත්වයක් තියාගෙන හිටියනම් ඇයි වරාය බාර දෙනවා, අරක බාර දෙනවා, පාරිභෝගික මොකක්ද එක බාර දෙනවා, ගිහිල්ලා නානවා, නාලි වෙලා හිටන් නානවා. අන්තිමට හාල් බිල් අඩු වෙන්නෙත් නැහැ, වරාය ෆන්ක්ෂන් වෙන්නෙත් නැහැ, සෞඛ්‍ය අමාත්‍යාංශේ ෆන්ක්ෂන් වෙන්නෙත් නැහැ. ඇයි හමුදාව කරන්න බැරි වැඩ මිනිස්සුන්ට දීලා. ලෝකෙට යනවා මිලිටරි රාජ්‍යයක සංකල්පය මේ තියෙන්නේ කියලා. ඒ මොකද හේතුව ජනාධිපතිවරයාත් හමුදාව ඉහළම කෙනෙක් නොවුනත් කර්නල්වරයෙක් හැරියට හරි ටික කාලයක් හරි ඉඳලා තියෙනවා. කර්නල් කෙනෙක් පල්ලෙහා මට්ටමේ කෙනෙක් කර්නල්වරයෙක් හරි ඉඳලා තියෙනවා. ඒතකොට ලොක්කත් එහෙමයි ආයතනවල පත් කරලා තියෙන්නේ එහෙමයි රාජ්‍ය ආයතනවල පත් කරලා තියෙන්නේ එහෙමයි රටට සලකයි එතකොට. මොකෝ දෙයි මේ ලෝකේ අතට දෙයි හරි ෂෝ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන. යන්නේ මිලිටරි. ඊළඟට අපේ උදව් දෙන අය ඉන්නවා ඇමතිවරු කියනවා හිට්ලර් වෙලා මදි තවම නෑ නියම මේ ලයින් එකට ඇහිලා නෑ තවම ඒකයි මේ ප්‍රශ්නේ කියලා ඒගොල්ලෝ තේරුම් ගන්න එමය. එන්න කලින් කිව්වා හාමුදුරුවෝ හිට්ලර් වගේ වෙන්න කියලා අපිට ඕනේ එහෙම එක්කෙනෙක් කියලා. ජර්මන් තානාපති කාර්යාලයෙන් නිවේදන නිකුත් කළා හිට්ලර් ගැන ඕගොල්ලෝ දන්නවා මදි කියලා. දන්නේ නෑ කියලා. හිට්ලර් වගේ වෙන්න කියලා. මමත් කියනවා හිට්ලර් වගේ වෙන්න කියලා හරින එකාතේ. ඇයි? හිට්ලර් වගේ වුණාම අන්තිමට Tamanට වෙඩි තියාගෙන මැරෙන්න වෙනවා. හිට්ලර් අවසානයේදී සිය දිවි නසා ගන්නවා. අප්‍රේල් මාසේ 30 වෙනිදා 1945 දී. එතකොට ගෝඨාභයටත් හිට්ලර් කෙනෙක් වෙන්න කියලා කියන්නේ වෙඩි තියාගන්න කියන එකද? අර මිලියන ගණනක් කෝටි ගණනක් මහජනයාව ඝාතනය කරපු ඝාතකයෙක් වෙන්න කියලා කියන වර්ගයේ සිවුරු දරාගත්ත හාදියොත් ඉන්නවා. ඇමතිවරුත් දැන් මේ මොඩල් එකේ හිතන්න පටන් අරන් තියෙනවා. මේ නාලා ඉන්නේ හොඳටම. ලෝකේ හොඳටම හතර ඝාතෙන් වැටලා ඉන්නවා. මේ සාමූහික ගමන යන්නේ නැතිකම මනුෂ්‍යත්වයේ නැති නිදහස්කාමී ගමන යන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය නැති කළා කියලා. තවමත් කියනවා ඇමතිවරු කියනවා ඔයා හිට්ලර්ගේ ලෙවල් එකේ වොලියුම් එක මදි තවම කියලා. තව වොලියුම් එක වැඩි කරන්න ඕනේ නියම ඔරිජිනල් එකට එන්න නම් වොලියුම් එක 100% පයින්න ඕනේ ස්පීඩ් මීටරේ කියලා. එතකොට තමයිලු නියම මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්. අපිටත් තේරෙනවලු ඒක නැති හින්දා තමයිලු මේ කචල් එක තියෙන්නේ කියලා. කචල් එකක් තියෙන බව තේරෙනවා. කචල් එක ඇති වෙලා තියෙන්නේ මොන හේතු මතද කියලා ඊට විග්‍රහ කරගන්න දන්නේ නැති හත්තිලව මෝඩ ඇමතිවරු ඉන්නේ. මේ නානවා තවත් නාවනවා. ඉතින් එවැනි තත්යකට ඇති කරලා තියෙනවා. දැන් මේ පෝට් සිටියේ. දැන් මේ මොකක්ද අපි ඕන කෙනෙක් පිළිගන්නවා ආයෝජන ඕකේ. ආයෝජන ගෙන්න ගන්න ඕන තමයි ලෝකේ. නව මේ තත්ත්වෙත් එක්ක ගෝලීය තත්ත්වයන් එක්ක තනි රටකට ජීවත් වෙන්න බෑ. ඒක හරි. ඒකින්ද තමයි ඒක පෝට් සිටි ආරම්භ කිරීම අවුලක් නෑ. ඒක අලුත් නගරයක් හැටියට මූල්‍ය හරි මොන නම කිව්වත් ආයෝජකයෝ ගෙන්න ගන්න ඕනෑ කියන තත්ත්වයට අදාළ ව්‍යාපාර කළ හැකි තරම් බවට ඒකපත් කරන්න ඕනෑ කියන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි රටේ ස්වෛරීත්වය රටේ ස්වාධිපත්‍යය බහුමික අඛණ්ඩතාවය ගෝලීය කලාපීය සුහදත්වය කලාපීය ආරක්ෂාව රටේ ජාතික ආරක්ෂාව ඇතුළු කාරණා ගොඩාක් එක්කත් ඒ වගේම රටේ වටිනායයි කියන සංස්කෘතික අගයන් ඒ ඔක්කොම තියා ගනිමින් ඕන එක කරන්න. ඒකට යටත්වයි කරන්න ඕන. හා පාරිසරික හැම එක. ඒ හැම එකක්ම ඒ ඔක්කොම දීලා ඉවර වෙලා මේ ආයෝජන කොච්චර ආවත් අපිට වැඩක් නැහැ. මං හිතනවා ආයෝජකයෝ මේ ගණිකාව ගෙන්න ගන්නම ආයෝජක ගණිකාව විවෘත කළා කියලාම ආයෝජකයෝ එන්නේ නැහැ. ඊළඟට කැසිනෝ ගහන්නම කියලා ආයෝජකයෝ එන්නේ නැහැ.
ඊළඟට මේක චීනාට මේක දැන් සින්නක්කරව දීලා තියෙනවා. ඒ නිසාම දුන්නාම ආයෝජක චීන සින්නක්කර ඉඩමක් යන් අපි ඒකට යමු කියලා මේ යුරෝපෙන් හරි මැද පෙරදිගින් හරි විශේෂයෙන් ආසියාවේ නැගින මේ ආර්ථික නැංමත් එක්ක ඉන්න ව්‍යාපාරික ධනවතුන් එහෙම මේ එන්නේ නැහැ. එහෙමනම් ඉන්දියාවත් පාකිස්තානේ නැගිනවා බංගලාදේශේ නැගිනවා ඒ ඔක්කොම නැගිනවා මුළු ආසියාවම තමයි ඉදිරි ආර්ථික ලෝකේ බලවත් කලාපෙ වෙන්නේ ඒක හරි. ඒතකොට ඒ ඔක්කොමත් එක්ක තියාගත්ත ගමනක් යන්න ඕන. චීනෙට අක්කර හෙක්ටයාර ගානක් දුන්නාම ඉන්දියාව මොකද කරන්නේ? පාකිස්තානෙට මොකද වෙන්නේ? බංගලාදේශයේ සම්බන්ධ කාර්යය මොකද්ද? ඇමරිකාව සම්බන්ධ ගන්න ක්‍රියාමාර්ග මොනවා වෙයිද දෙන්නේ? මොනවාද මුදල් විසුද්ධිකරණ මධ්‍යස්ථාන බවට පත් වෙනවා කියන අනතුරවත් එන්නේ මොකද වෙන්නේ? ඒක ලෝකෙට ඇති කරන බලපෑමක්. ඒ නිසා එවැනි ඒවා ගැන කිසිවක් නොසිතා තමයි මේ මුළු මේකම හදලා තියෙන්නේ. මුළු කොමිෂන් ඔබ පනත ඇතුළත් කෙටුම්පත් ඉදිරිපත් කරලා තියෙන්නේ එවැනිවා. ඒ මොකද හේතුව මේ පිස්සුවක් තියෙනවා ඇත්තටම මේ අපේ පාලකයන්ට මේ රටට තීරණාත්මක වැඩක් කරනකොට ඒක මහජනයට යොමු කළා, පක්ෂත් එක්ක කතා කළා, සිවිල් සොසයිටි එකත් එක්කත් කතා කළා, ලොකු කාලයක් ඒකට දීලා, දවල පත්‍රයක් හැටියට හරි මොකක් හරි මගුලක් හරි දාලා හිට මුළු සමාජය තුළ සාකච්ඡාවක් ගෙන මොකෝ ටර්නින් පොයින්ට් එකක්. හැරවුම් ලක්ෂයක් පෝට් සිටි කියන්නේ ඇත්ත. හොඳ පැත්තට ගත්තොත් එම නැත්නම් ඉතින් චීනක පැත්තට හරවල තියෙනවා. ටර්නින් පොයින්ට් වෙලා තියෙන්නේ කොයි පැත්තටද? චීනට මේක වෙලා තියෙන්නේ. අපේ රටට ටර්නින් පොයින්ට් නැහැ. අපි කියන්නේ අපේ රටට ටර්නින් පොයින්ට් එකක් කරන්න ඕනේ මේක. ඒක හරි. ඒ ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂය ඕකේ. ඒක කරන්න නම් අර විදියට කටයුතු කරන්න ඕනේ නම් මුලින්ම දැනුවත් කිරීම තියා. මේක තන්නේ කර ව්‍යාජ. අනිත් එක මැදිහත් වෙලා තියෙන කබ්‍රාල්ල වගේ දිහා බැලුවාම මේකට මැදිහත් වෙලා මේලා වොයිස් කට් දෙන්නේ මේ රට ගැන හිතලා කියන එක මේ ලෝකෙ මිනිහෙක් විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව කබ්‍රාල්ලාගේ හිස්ටරි එක ඉතිහාසය එහෙම එච්චර හොඳ එකක් කියලා නෙමෙයි අහලා තියෙන ඕන කෙනෙක් දන්නවා. ප්‍රශ්න ගොඩක් එක්ක තිබුණේ. හෙජින් ගනුදෙනුවට අදාළ කාරණය, බැන් මොකද්ද බොන්ඩ් එක අදාළ කාරණාවලට අදාළ කාරණා, අද පෝට් සිටියට අදාළ ඔහුගේ දරුවන් ඒකේ ප්‍රධාන නිල බවට පත් කරලා තියෙනවා වුණා බැලුවා. conflict of interest වෙන්න පුළුවන්. නැත්තේ නෑ. මම පෙනී ඉන්නවනම් මගේ පුතා නම් ඉන්නේ මම ඉතින් ෆයිට් එක දෙනවා තමයි පුතා ඉන්න තැන ආරක්ෂා කරන්න. ඒක මේ මිනිස්යාගේ හැටි. ඒතකොට ඒ නිසා එවැනි කෙනෙක් කියන ඒවා මේ රට අපි විශ්වාස කරන්න කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා ඔහුගේ නායකත්වයෙන් ඔහු වොයිස් කයිට් දෙන්න ඇත්තටම පෝට් සිටි එක ආරම්භ කිරීමට බලපාපු සුද්ධ වූ අරමුණට ඩැමේජ් කරනවා. මේක මං හිතන්නේ ගෝඨාභය තේරුම් ගන්න ඕන එකක්. ඒක මහින්ද රාජපක්ෂ තේරුම් ගන්න ඕන එකක්. පෝට් සිටි එක ආරම්භ කළේ මේ මහින්ද රාජපක්ෂලා නෙමෙයි. 2001 රිගේනින් ශ්‍රී ලංකා රනිල් වික්‍රමසිංහ සංකල්පයක් කරගෙන ආවා. ඊට පස්සේ ඒක මූල්‍ය නගරයක් හැටියට කරන දක්වා ආපහු විකාශනය වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නම මොකක් වුණත් කමක් නෑ. ආයෝජනය ගේන්න ඕනේ. නිදහස් ආයෝජන කලාප, නිදහස් නිෂ්පාදන කලාප ඕනෑ කියන එක ලෝකෙ පිළිගන්න එක. ඒක හරි. ඒ නිසා මේ ගේන්න අද මේක තන්නේ කරම වෙනම රටක්. මේකේ අර මොන්ටෙවීඩියෝ සම්මුතියට අනුව තියෙන කරුණු හතරම මේකේ දෙනවා. වෙනම කලා වෙනම ජනගහනයක් ඉන්නවා. ඕකේ මේක වෙනම දේශ සීමාවක් තියෙනවා, භූමියක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ගනුදෙනු කරන්න පුළුවන් ස්වාධීනව පාර්ලිමේන්තුව ඕනේ නෑ. අධිකරණ කතන්දර බලපාන්නේ බේරුම් කරන ක්‍රියාවලිය අධිකරණයට පිටින් එතන කරගන්න ඕන කරගෙන යනවා. ඇතුළේ දෙගොල්ලෝ ගහගත්ත ආයෝජකෙක් හරි වැඩුම් කරුවෙක් හරි ගහගත්තා නම් පෝට් සිටි කලාපය තුළ ඒක අපේ අධිකරණ පද්ධතිය තුළ විසඳගත යුතු ප්‍රශ්නයක් මිසක් ඒක වෙනම අධිකරණයක් ඇතුලේ එහෙ තියෙන්න බෑ. ඒවා අපේ අධිකරණ පද්ධතිය තුළ තියෙන්න ඕනේ. එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනට දක්ලයකින් ගහලා තියෙන මේක ශ්‍රී ලංකාව සතු භූමියකට අදාළ කොටසක් කියන ගහලා තියෙන්නේ. ඒකට ඩැමේජ් වෙන්න දෙන්න බෑ. ඒක මහා නගර සභාව කොළඹ නගර සභාවට යටත් වෙන්න ඕනේ. අනික පළාත් සභාව පනතට අනුව අද ඒකේ ඒ බලය බෙදාහරණ ක්‍රියාවලියට අදාළ විෂයන් ගණනාවකට අදාළ වැඩ ටිකක් ඒකේ තියෙනවා. ඒ ඔක්කොම වළංගු වෙන්න ඕනේ. ඒවට ඕකේ නම් විතරයි එන්න ඕන ආයෝජක එන මොකක් හරි එන්න ඕනේ. එහෙම නැතුව මේ උම්මා එකක් දුන්නට පස්සේ අපි ඊට පස්සේ මුළු ඔක්කොම ඇඟම දීලා හරියන්නේ නැහැ. උම්මා එකක් දුන්නට පස්සේ ඇඟට කොට වෙන්නත් ඉඩ දෙනවා. එහෙම බෑ. එහෙම ඕකම මේ දොන්ජුවන් ධර්මපාලට දොන්ජුවන් ධර්මපාල කළෙත් ඒකයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ දොන්ජුවන් ධර්මපාල වර්ගයේ කෙනෙක් වෙන්න එපා. එහෙම වෙන එක තමයි මේකෙන් වෙන්නේ. අර පෘතුගීසීන්ට ගෙරිහමක කොටසක් ඉඩගත් දුන්නාට පස්සේ ඔක්කොම ටික දාගන්නේ. මේක එහෙම නෑ. මේක ලිඛිතව දෙනවා. දොන්ජුවන් ධර්මපාලත් ලිඛිතව දෙන්නේ ගිවිසුමකින් කෝට්ටේ රාජධානිය පාවා දෙන්නේ. ඒකම තමයි මේක ඊට හපක්. ඇත්තම කියනවා නම් එහෙම ප්‍රභාකරන් ඊළාම් රාජ්‍ය ගත්තා නම් අපිට මෙච්චර ඩැමේජ් එකක් වෙන්නේ නෑ. හේතුව මොකද ඌ මොනෝන ලංකාව උතුරේ එකෙක් නේ අපිත් එක්ක හිටපු එකේ. කමක් නැහැ කියලා හිතෙනවා නේ කාතකින් බැලුවා වෙනම රාජ්‍යයක් ගත්තට. දැන් බැලුවාම මේ වෙනම මේ අපිට කිසිම සම්බන්ධයක් චීනේ සම්පූර්ණ නායකත්වයේ දීලා හිටන් අන්තිම භූදේශපාල. මේකේ කිසිම වගන්තියක් නැහැ. භූදේශපාලනික තත්ත්වය නිසා ඇතිවන නැෂනල් සිකියුරිටි එකට එන බලපෑම් පිළිබඳව කිසිම වගන්තියක් මේකේ නැහැ. හිතලම නැහැ. හැබැයි සෞභාග්‍ය දැක්මේ ප්‍රධාන සටන් පාඩේ මොකද්ද? ජාතික ආරක්ෂාවේ එකම දෙවියා මමය බේරා ගන්න විරුවා මමය අර කවුද මන්ද කුමාරයා මමය කියලා තමයි ආවේ. බලන්න ජාතික ආරක්ෂාව කිය තමයි ආවේ. නමුත් පෝට් සිටියට අදාළව ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රොබ්ලම් එක අමතලා නැහැ.
එහෙම එකක් ගන්න වගන්තියක් ගන්න නැහැ. ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. එහෙම තියෙනවා. ඊළඟ මෙහි රට ඇතුලේ බදු කතන්දර ටික ඒක ඇතුලේ ෆ්‍රී. ඒතකොට රට ඇතුලේ ඉන්න එකෙකුත් මේක ඇතුලේ තියෙන මුදලාලි කෙනෙක් ඒක ඇතුලේ ගිහිල්ලා ඒකට ඇතුලේ වෙලා හිටන් ගුහම් බදු වලින් ෆ්‍රී. තියෙන බද්දක් නැති වෙනවා මේකේ. තියෙන බද්දක් නැති වෙනවා. ඒතකොට දේශීය ආදායම් බදු පනත මේකට අදාළ වෙන්නේ නැහැ. මේවා වාග් දේවල් මිනිසුන්ට කියා දෙන්න ඕනේ. මේක තන්නේ කරම දැන් මම හිතනවා අපි විතර ගණන් ගත්තේ උතු නැහැ මුරුත්තෙට්ටි ආනන්ද හඳුල්ලා සහ විජේදාස රාජපක්ෂලා කියන ඒවා ඒගොල්ලෝ කොහේ ඉන්නවද කියලා අදහස මොකක් කියයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි අනුතරංග වුණා අපේ රටේ ජනතාවට. දැන් මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ කාරණය මම දැක කාදිනල්තුමා කියලා තිබුණා මේක මේ ආගමික අන්තවාදයට අදාළ පාර්ශවයකින් වෙච්ච එකක් නෙමෙයි මේක මේ දේශපාලන බලය අත්පත් කර ගැනීමට අදාළ කණ්ඩායමකින් වෙච්ච එකක් කියලා. ඉතින් එතුමා තාම නම් කරන්නේ ඒක ඍජුව කවුද කියලා. නමුත් යහපාලනයේ කාලේ තමයි මේක වෙන්නේ. ඒතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. එතකොට ඒ දෙන්නට ඕන වෙන්නේ නැහැ. ඒ දෙන්නගේ තියෙන ආණ්ඩු තියෙන කාලේ බෝම්බයක් ගස්සවගෙන මහජනයා තුළ අප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ නැහැ කියලා මේ නිකන් 2.2 4යි කියන්න පුළුවන් ඕන මිනිහෙකුට තේරෙනවා. මම කියන්නේ. එතකොට එහෙනම් කවුද? තොර ලංකාවේ දේශපාලන බලය අත්පත් කරගන්න හැදුවේ ඒ වෙලාවේ ඉන්දියාවෙන් ඇහිලා නෙමෙයිනේ ඡන්දෙට එන්න හැදුවේ. එහෙනම් කවුද කියන ඕන කෙනෙකුට තේරෙනවා. ඒක කාදිනල්තුමාට අපි කියනවා ඒක කෙලින්ම කියන්න කියලා. නැතුව නිකන් තියෙති නැති ප්‍රශ්න ටික තවදුරටත් නඩත්තු කර ඉන්න අවශ්‍ය නැහැ. ඒක කෙලින් මේක කිව්වනම් මේ ප්‍රශ්නේ අපිට හරියට ඉරක් ගහලා බේර ගන්න පුළුවන්. ඒවා එකක්වත් වෙන්නේ නැහැ. ඒවා කොහොම වෙනම විදිහට තමයි වෙලා තියෙන්නේ. කිව්වේ අපි පරසක්වල ගහනවා මේ මාන්තවාදයේ මුස්ලිම් එකට දෙනවා වැඩේ කියලා තමයි ආවේ. ඒකට සාපි කතාව දාලා වද කොත්තු වඳ මේවා සේරම කියාගෙන තමයි ආවේ. අද ඒවා මීක් නැහැ. ඒ ගැන කිසිම සම්බන්ධයක් සාධාත්මයක් නැහැ. අපි කියන්නේ ඒකට අදාළ අය අත්අඩංගුවට ගන්න. වඳ කරපු අය ඒ අය ගෙන්නලා අත්අඩංගුවට අරගන්න. වහාම දඩුවම් කරන්න කෙනෙක් කියන්නේ. පාස්කු ප්‍රහාර සම්බන්ධ වුණු සියලු දෙනා අත්අඩංගුවට අරන වහාම මොකක් නැහැ. දැන් වෙන මේ ඩමි අත්අඩංගුවට අරගෙන නායකයෝ කී හඳුනලා දෙනවා. යහපාලන කාලේ අත්අඩංගුවට ගත්ත හාදියා නායකයා කියලා දැන් දන්නවා. එහෙම කියාගෙන තමයි එන්නේ. ඒ නිසා ඒවා කොම වෙන වැඩක්. මේකට එහෙම කිසිම උවමනාවක් රටට අදාළව මැදිහත් වෙන නඩු ටිකෙන් නිදහස් වෙන්නත් කරගෙන ගිය හොරකම් තක්කඩිකම් ටික තවදුරටත් කරගෙන යන්නත් තිබුණු උවමනාව ඇර වෙන කිසිම උවමනාවක් ඒ පසුගිය ජනාධිපතිවරණයේ පසුගිය මහමැතිවරණයේදීත් මේ කණ්ඩායමට තිබුණ නැහැ කියන එක අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා දැන් හොඳට අස්තර බලන්න ඔබ සිහිනවල ඉන්නවා නම් 69 ලක්ෂයට විශේෂයෙන්ම කියන්නේ සිහිනවලට ඉන්නවා නම් ආපසු හැරී බලන්න ඔබට දැන් දැනෙන්න පටන් අරන් ඇති. ඇඟට දැනිලා ඇති, සාක්කුවට දැනිලා ඇති, හිතට හදවතට දැන් දැනිලා ඇති, නිදහසට දැන් දැනිලා ඇති. Facebook එහෙමත් තහනම් කිරීමට අවශ්‍ය කරන ක්‍රියාවලින් ලැහැත්ති කරමින් ඉන්නවා. ඒකට අදාළ නීති රීතිත් එනවා. දැන් කතා කරන්න තියෙන පින්තූරයක් උමාරු කරගන්න තියෙන අදහසක් කමෙන්ට් එකක් දාක්වන්න තියෙන අදහසත් අපිට ක්‍රමානුකූලව හෙට අනිද්දා වෙනකොට අහෝසි වෙයි. අපිට නෙමෙයි එම ආණ්ඩුවේම മന്ത്രി කෙනෙක් වෙන ජනාධිපති නීතිඥ හිටපු නීතිඥ සංගමේ සභාපති දවන විජේදාස රාජපක්ෂ මහත්තයා කියන විදිහට එතුමාටද ඒ නියම භාෂාවෙන් ඒ ලොකු තැන විසින් කතා කරපු එක ගැන එතුමා මාධ්‍යමවත් තියලා කිව්වා. එතුමාට එහෙම නම් සාමාන්‍ය ඔබ 69 ලක්ෂය වෙන ඔබට වෙන්නේ මොකද කියන එක දැන් තේරුම් ගන්න ඕන. අසේල සම්පත් සම්බන්ධයෙන් කාරණේ වුණත් එහෙමයි. අසත්සාලි මැතිතුමා සම්බන්ධයෙන් කාර්යම ශානි අබේසේකර මැතිතුමා සම්බන්ධයෙන් වුණත් අපි ඒවා දකිනවා ඒවා කොහොමද ලොක් කරගෙන යන්නේ කියලා. ඉතින් ඒ නිසා මේක රට වනසන රට අනිත් පැත්තට ගෙනියන අපි යම් ප්‍රමාණයකින් රට 2015 ගෙනල්ලා ස්ථාවර කළා යහපත් මනුස්සකමින් පිරුණු රාජ්‍යයක් හැටියට ලෝකයා ඉදිරියේ ඔසවා තබපු එක එහෙම් පිටින්ම අනිත් පැත්ත හරවනවා. ඒක නිසා තමයි වේදනාව තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා සියලුම පුරවැසියන්ගෙන් වදිමු සටන්. වහාම මාතෘ භූමිය මේ යන ගමන වළක්වන්න අවශ්‍ය කරන දායකත්වය ඉන්න තැන්වල ඉඳගෙන දෙන්න. අපේ ශිෂ්‍යයන්ට කියනවා වදින්න සටන් මාතෘ භූමිය පාවා දීමට එරෙහිව. රට ඇතුලේ තව රටක් හදන එකට එරෙහිව. රටේ ස්වෛරීත්වයට හානි කිරීමට යන ගමන රටේ නිදහස භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය කලාපීය නිදහස රටේ ජාතික ආරක්ෂාවට කරන්න යන මේ හානිය වැළැක්වීම සඳහා සටන් වදින්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රික තලයේ කළ හැකි සියලුම සටන් උපාය මාර්ගයන් සටන් ක්‍රම ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ රටේ දේශපාලන පක්ෂ වලින් පක්ෂ ભેදයෙන් තොරව ආගමික සංවිධාන වලින් ඒ ආගමික ભેද වලින් තොරව ජාතික සංවිධාන වලින් ඒ ජාතිකත්ව ભેද වලින් තොරව ශිෂ්‍ය ආදී හැම කෙනෙක්ගේම අපි ඉල්ලා සිටිනවා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තම ඓතිහාසික භූමිකාව එදා ඉතිහාසයේ සිදු කරලා යහපාලනය ගෙනල්ලා මේ රට
විශාල රාජ්‍යයක් බවට විශිෂ්ට රාජ්‍යයක් බවට ක්‍රමානුකූලව ගේන්න අවශ්‍ය කරන ඒ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ඒවා නෛතිකමය බවට පත් කරපු ක්‍රියාවලිය නැවත වතාවක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම වෙනුවෙන් කිසිදු අඩුවක් නොකොට මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන්ට පින් දෙමින් උන්වහන්සේට කරන සංග්‍රහයක් හැටියට සැලකිල්ලක් හැටියටත් මතු කරමින් අපේ කටයුත්ත කරනවා. ඒ සඳහා ජාතික ව්‍යාපාරයක් හැටියට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒ සඳහා කිසිදු පැකිලීමකින් තොරව මුහුණට මුහුණ සටන අඛණ්ඩ සටන අතරමැද කිසිදු සාකච්ඡාවකින් තොරව මාතෘභූමියේ ස්වෛරීත්වයේ නිදහස භෞමික අඛණ්ඩතාවය කියන එක සම්බන්ධ කාරණේදී අතරමැද කිසිදු සමාදානයකින් තොරව සටන් වැදීම සඳහා සිය නායකත්වය හැංගි නෙමෙයි මහපාරේ එලිපිට මූණට මුහුණ ඒකට අදාළ නායකත්වය දෙනවය සටන් වදිනවාය කියන එක අවධාරණය කරමින් ඒ සඳහා සියලු දෙනාම එකතු වෙන්නේ කියන ආරාධනාව කරමින් අදහස් දැක්වීම සමාප්ත කරන බොහොම ස්තුතියි. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව